ආයුබෝවන් සුබ දැසනක්. අද තවත් අලුත් දවසක්. මේ අලුත් දවසෙත් ඔබේ ජීවිතේ අලුත් බලාපොරොත්තු ඇති. අපි ජීවත් වෙන්නේ බලාපොරොත්තු එක්ක. ඒ බලාපොරොත්තු වලට වැඩි බරක් දෙන්න ඕනි හින්දාම අපි සමහර බලාපොරොත්තු වලට කියනවා අපිට හීනයක් තියෙනවා කියලා. මේ විදිහට අපි හීන දකිනවා. අපි ඒ හීන හැබෑ කරගන්න උත්සාහ කරනවා. ඒ හැම හීනයක් පිටිපස්සෙම තියෙන්නේ අපේ ජීවිතයේ සාර්ථකත්වය. ජීවිතය සාර්ථක කරගන්න අපි හැමෝටම හීනයක් තියෙනවා. ඒ හීනය වෙනුවෙන් අපි කැප වෙනවා. ඒ හීනය වෙනුවෙන් අපි ඇප වෙනවා. හැබැයි මේ ගමන් මග යන්න නම් අපිට හරි දේ කරන්න සිද්ධ වෙනවා. වැරද්ද අපේ ජීවිතය සාර්ථක කරන්නේ නැහැ. වැරද්ද හැමදාමත් අපේ ජීවිතය අසාර්ථක කරනවා. දිවියට අත්වලක් අදවසේ අපි සූදානම් වෙන්නේ වැරදි මාවතේ නොගිහින් අපි කොහොමද හරි මාවතේ යන්නේ? අපි කොහොමද වැරදි නොකර ඉන්නේ? වැරද්දෙන් අපි අත මිදෙන්නේ කොහොමද? මෙන්න මේ කියන කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න. වෙනදා වගේම සුපුරුදු පරිදි අදත් අපි ඉන්නේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ. මේ පුණ්‍ය භූමියේ ඉඳන් අපි හැමදාමත් මේ සොඳුරු වැඩසටහන ඔබට තිලෙන කරනවා, දායාද කරනවා. අද දවසේත් අපේ සාකච්ඡාව පෝෂණය කරන්නේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ජනවිජය පදනමේ ගරු උපසභාපති රාජකීය පඬිත අවසරයි පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද අපේ හාමුදුරුවෝ දෙපා නැමද අපේ හාමුදුරුවන්ව පිළිගන්නවා අවසර පතනවා අපේ හාමුදුරුවන්ගෙන්. අපේ හාමුදුරුවොත් එක්ක අපේ පෝරිකාව සඳහන් කළා වගේම කතා කරන්න හදන්නේ වැරද්දෙන් අත මිදීම, වැරදි මාර්ගයේ නොගිහින් සිටීම සහ වැරදි නොකර සිටින්නේ කොහොමද? මෙන්න මේ කියන කාරණා ගැන. දැන් වැරදි නොකිරීම ගැන අපි කතා කරන්න නම් අපි පූර්ව නිගමනයක් එක පිළිගන්නවා. මේ සමාජයේ වැරදි සිද්ධ වෙනවා. මිනිස්සු වැරදි කරනවා කියලා. ඇත්තටම මේ මිනිස්සු වැරදි කරන්නේ. මම හිතනවා මෙතනින් අපිට ප්‍රවේශයක් වෙනවා. අපේ හමුදුරනේ මිනිස්සු ඇයි වැරදි කරන්නේ? ප්‍රථම කොට සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. දිවියට අත්වලක් ජයමග රූපවාහිනිය ඔස්සේ විකාශනය වන මේ වැඩසටහන හා සම්බන්ධ වන ඒ වගේම මෙහෙයවන නුවන් මහත්මයාටත් අපි ආශිර්වාද කරනවා. අද මාතෘකාව වරදින් මිදීම සඳහා අපි අනුගමනය කළ යුතු කාරණා මොනවද කියන එක පැහැදිලි කරලා දෙන්න. ඇයි මිනිස්සු වැරදි කරන්නේ? වැරදි කරන එක අපේ ස්වභාවය. ඒකට හේතුව අපි කෙලෙස් සහිතයි. ඒ නිසාමනේ පෘථග්ජන කිව්වේ. පුතු නානා කිලේසේහි යුත්තෝ පුතුජනෝ. නොයෙක් කෙලෙස් වලට බර වෙලා ඉන්න නිසා, කෙලෙස් වලට නැඹුරු වෙලා ඉන්න නිසා අපිට කියන පෘථග්ජන. නැත්නම් පුහුදුන්. ඔන්න ඔය කෙලෙස් සිටිවිලි නිසාම තමයි අපි වැරදිකාරය බවට පත් වෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ කෙලෙස් අප්‍රකටව තියෙන අවස්ථාවක් තියෙනවා. හරි? ඒ කියන්නේ මේ යටපත් වෙලා තියෙන වෙලාවක්. දැන් ඔන්න උදාහරණයක් හැටියට ගත්තාම ඉපදෙන්න ළමයෙකුගේ ළමා කාලය තුල කෙලෙස් තියෙන්නේ අප්‍රකටව. මේක එළියට එන්නේ නැහැ වැඩි. තියෙනවා එන්නේ. ඒ නිසා තමයි මේ ඉපදෙනකොට කෙලෙස් ඇතද නැතද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ගොඩාක් දෙනෙක් උත්තර දෙනවා කෙලෙස් නැත කියලා. නුවන් කෙලෙස් නැත්තම් ඉපදෙන්නේ නැහනේ. ඉපදෙනකොටම කෙලෙස් අරගෙන තමයි එන්නේ. හැබැයි අර අතදරුවෙක් ළමා කාලයේ ගත කරන ළමයෙකුගේ හිත අපි උපමා කරනවා මේ මලක් වගේ. පුංචි ළමයි මල් වගේ කියන්නේ. ඒ කියන්නේ මේ වෛරය, තරහ, ඊර්ෂියාව මේ ඒ තරම් ප්‍රකට වෙන්නේ නැහැ. හරි? ඒවා මේ උද්දීපනය වෙලා මේ ලොකුවට එන්නේ නැහැ මහ මිනිසුන්ගේ වගේ. එතකොට ඒ වෙලාවල් වල ඒ කෙලෙස් වල ස්වභාවයට කියන්නේ මේ අප්‍රකට කෙලෙස් කියලා. ප්‍රකට වෙලා නැහැ. අනුසය ධර්ම. එතකොට එන්න මේ සමාජය තුල ජීවත් වෙනකොට
වැඩිවියට පත්වෙනකොට සමාජයෙන් ගෙන ගන්න දේවල් මූලික කරගෙන මොකක්ද වෙන්නේ නුවන් අර අප්‍රකට කෙලෙස් පෝෂණය වෙන්න අවශ්‍ය සාධක ටික වැටෙනවා. පෝෂණය වෙන්න හේතු වන සාධක ටික වැටෙනකොට මොකද වෙන්නේ අර අනුසය වශයෙන් අප්‍රකටව තිබුණු කෙලෙස් පේන්න පටන් ගන්නවා. පේන්න පටන්ගෙන ඒ තුලම තව වැඩි කාලයක් වාසය කිරීමෙන් ඒ කෙලෙස් නැති කරන්නත් අමාරු වෙන විදියට මහා වෘක්ෂ දක්වා වැඩෙනවා. හරියට මේ ගහක් වගේ තමයි. අඹ ඇටයක් හිටවනවා. හිටවල පස් වලින් වහලා තිබ්බහම පේන්නේ නැහනේ. අන්න පුංචි කාලේ හිත. මෙතන මොකද්ද අඹ ගහක් පේන්නේත් නැහැ මොකක්වත් පේන්නේ. ඊට පස්සේ වතුර දානවා පොහොර දානවා හිරු එළිය වැටෙනවා වාතය හමනවා මේවත් එක්ක මොකද වෙන්නේ අර බීජයක් රෝපණය වෙන්න අවශ්‍ය කරන සාධක ටික වැටෙන තරමට ටිකෙන් ටික මේ බීජය රෝපණය වෙනවා. ඊට පස්සේ ඔන්න පැලයක් එනවා. පැලේ කාලෙත් එච්චර ශක්තිමත් නැහැ. පැලේ හැටියට තියෙන වෘක්ෂයේ මේ පැලේටත් තවත් වතුර දානකොට පොහොර දානකොට මොකද වෙන්නේ? ඕක හැදිලා මහා වෘක්ෂයක් දක්වා ගොඩනැගෙනවා. අන්න එදාට නවන්න අමාරුයි. මහා ශක්තිමත්. කෙලෙසුත් අන්න ඒ වගේමයි. එතකොට මේ වර්තමානයේ බන්ධනාගාරගත වෙලා විවිධ වැරදි වලට හසු වෙච්ච මිනිස්සු සහ අපේ ඉපදෙනකොට කිසිම වෙනසක් නැහැ. ඔක්කොම කෙලෙස් සහිතව ඇවිල්ලා තියෙන කෙලෙස් යටපත් වෙලා තිබිලා තියෙනවා. ඊට පස්සේ ආශ්‍රය කරන සමාජය මූලික කරගෙන ඒ අයගේ වචන අහලා ඒ සමාජ වලට වැටිලා අන්න ඒ තුලින් ඇති කරගත්ත ස්වභාවයන් නිසා අර කෙලෙස් බීජ පෝෂණය කරන්න සාධක ටික දෙන තරමට ඇති වෙච්ච ස්වභාව තමයි ඔය. එතකොට ඒ සාධක දෙන තරමට තමයි අඩු වැඩි වශයෙන් මේක ශක්තිමත් වෙන්නේ. හරි? එතකොට දැන් අපි හිතමු අපි රාගය තියෙනවනේ කාට? බණ කියන අපිටත් තියෙනවා රාගය. එතකොට මේ රාගය වැඩෙන දේ පිටුපස්සේ නිතර යන්න ඒකම ජප කරන්න ඒ තුලම වාසය කරනකොට වෙන්නේ මොකද්ද නුවන් රාගය වැඩි වෙනවා. රාගය අධික වෙනවා. එයා බලන්න යන්නෙත් ඒවා අහන්න යන්නෙත් ඒවා හැම වෙලාවෙම ඒ රාගය වැඩෙන දෙයට නම් යන්නේ අන්තිමේදී ආ විකෘති වෙනවා. ඊට පස්සේ තමයි විකෘති ආසා සමහරු රාග අධිකයි මහ පව්කම් කර මිනි මර ස්ත්‍රී දූෂණ ළමා අපචාර ඔය කරන්නේ ඒකනේ. එතකොට මේ කෙලෙස් කියන එක මේවා හඳුනගෙන පාලනය කරපු මිනිසෙක් නම් ඒ කෙනාගෙන් ගොඩක් මේ වැරදි අපරාධ සිද්ධ වෙන්නේ නැහැ. එතකොට කෙලෙස් පාලනය කරන්න අපි ගන්න ඕන ක්‍රියාමාර්ගය මොකද්ද කියන එක බුදුහාමුදුර අපිට පෙන්වනවා. ඒක ගන්නෙ නැත්නම් අපිට වරදින් මිදෙන්න බෑ. එහෙමයි. මේ සමාජය තුළේ වැරදි කරන මිනිස්සු අපිට අනන්තවත් හම්බෙලා තියෙනවා. අපි කාටවත් කියන්න බෑ අපි වැරදි කරන්නේ නැහැ කියලා. අපි හැමෝගෙම අතින් වැරදි සිද්ධ වෙනවා. හැබැයි ඒ වැරද්දේ ප්‍රමාණාත්මක භාවයත් එක්ක සමහර විට කෙනෙක් සිරගත වෙනවා, තව කෙනෙක් තමන්ගේ හදවතින් හඬා වැටෙනවා. අපේ හැමතුරුනේ මේ අපි කියනවා අර මොන දෙයින් බේරුණත් හෘද සාක්ෂියෙන් බේරෙන්න බෑ කියලා. වරදක් කළාට පස්සේ මිනිස්සෙක් හැසිරීම වෙනස් වෙනව නේද අපේ හැමතුරුනේ? අනිවාර්යයෙන්ම. මොකද හේතුව අර බුදුහාමුදුරු පෙන්වන්නේ අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය. පළවෙනි බය තමයි මේ වැරද්දක් කරනකොට හිතන්න කිව්වා වැරද්ද කරාට පස්සේ නෙවෙයි කරන්න ඉස්සල්ලා. බුදුදහම තියෙන්නේ අමාරු වැටුණයින් පස්සේ නෙවෙයි වැටෙන්න ඉස්සල්ලා. බුදුහාමුදුරු පෙන්වුවා වැරද්දක් කළොත් අත්තානුවාද බය. මේ වරද නිසා මට දඬුවම් දෙයිද? තමන් හිතනවා මේක කරේ මහා අපරාධයක් මං කරගත්ත මෝඩකමක් කියලා ඒක තමන්ට දඬුවම් දෙන්නේ. ඒක මහා ප්‍රහාරයක්. ඒක පසුතැවෙන්න හේතුවක්. පරානුවාද භය.
අන්න අය මට දඬුවම් දෙයිද? ලෝකයා මට දොස් කියයිද මේ වැරද්ද කළාම? ඊළඟට දණ්ඩ බය. මේක නීතියට අනුව වැරදි නේද? නීතිය අභියසදි මට දඬුවම් විඳින්න සිද්ධ වෙයි නේද? දුක්ගති බය. මම මට දොස් කිව්වේ නැතත්, ලෝකයා මට දොස් කිව්වේ නැතත්, නීතියේ රැහැනට හවුනේ නැතත්, කර්මයේ විපාක වලින් මට බේරෙන්න පුළුවන් වෙයිද? මට දුගතිය උපදින්න වෙයි. මේ වරදට මං දුගතිගාමී වෙලා දුක් විඳී කියන බය ඇති කරගන්න. ඔන්න ඔය අත්තානුවාද භය, පරානුවාද භය, දණ්ඩ භය, දුක්ගති භය කියන බය ඇති කරගෙන නම් වාසය කරන්නේ ඒ කෙනාගේ ජීවිතය නුවන් සාර්ථක ජීවිතය බවට පත් වෙනවා. එක පැත්තක්. අනිත් පැත්තෙන් අපි කල්පනා කරන්න ඕන නුවන් ඇයි අපි වැරදි කරන්නේ කියන එක. දැන් ප්‍රධාන වැරදි කී තියෙනවානේ. මොනවද? හරියට ගත්තොත් පංචශීලය ආරක්ෂා නොකිරීමනේ ලොකුම වැරද්ද නේ. අනිත් ඒ ඔක්කොම එකට යටත්නේ. හරි. සත්ව ඝාතන අකුසල කර්මය. ඒක ගත්තාම කූඹියගේ පටන් මිනිහෙක් දක්වාම යනවා. ඊළඟට හොරකම. අන්සතු දේවල් සොරසිතින් ගැනීම. ඒක රුපියලේ ඉඳලා කෝටි ප්‍රකෝටි ගානට යනවා. කාමයන්හි වරදවා හැසිරීම. පරපුරුෂ සේවනය, පරදාර සේවනය, තම ස්වාමියයින් දෙද්දි, තම පුරුෂයයින් දෙද්දි නේ. විවාහ වෙච්ච අයට කාමීසු මිච්ඡාචාර වේරමණී, විවාහ වෙනකන් අබ්‍රහ්මචර්යා වේරමණී. දැන් විවාහ වෙච්ච නැති අයත් කාමීසු මිච්ඡාචාර වේරමණී. විවාහ වෙච්ච නැති අයට එහෙම කියන්න බෑ. විවාහ වෙච්ච නැති අය පන්සිල් ගන්නකොට කියන්න ඕන අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියා. මොකද ඒ අයට වැරදි කාම සේවනය කියලා එකකුත් නැහැ, හරි කාම සේවනය කියලා එකකුත් නැහැ. කෝකත් බෑ. කාම සේවනය බෑ. ඒකට තමයි කියන්නේ කුමර බඹසර, කුමරි බඹසර කියලා. ඒක හඳුනා ගන්න ඕන. ඒතර විවාහ වෙච්ච අයට තමයි නිවැරදි කාම සේවනයක් තියෙනවා. තම ස්වාමියා සමග, තම භාර්යාව සමග පුළුවන්. පරදාර සේවනය, පරපුරුෂ සේවනය තමයි වැරදි කාම සේවනය. ඒව කරන්න බෑ. එතකොට ඒවාෙහි යෙදීම, බොරු කීම, මත්ද්‍රව්‍ය භාවිත කිරීම. ඕවනේ ප්‍රධාන වැරදි. ඕවට අදාළයි අනිත් ඔක්කොම. එතකොට මෙන්න මේ වැරදි ටික මිනිස්සු කරන්නේ ඇයි කියන එක ගැන අපි හිතන්න ඕන. දැන් මේ දේශන, මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන අය අතරේ මේ වැරදි කරන අය ඇති. සමහරක් විට සමහරු කියනවා හාමුදුරුවනේ මේ පොරකම් නම් කරලම නැහැ, කාමයන්හි වරදව හැසිරෙලත් නැහැ. හැබැයි ඔය මේ මදුරුවෙක් නම් මැරෙනවා, බොරු ටිකක් කියවෙනවා, ඊළඟට මේ මොකක් හරි උත්සවයක් අවස්ථාවේදී පොඩ්ඩක් ඔය බොණ්ඩත් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ විවිධ තැන්වලදී හරි එක හරි මේ අඩුපාඩු වෙනවා. ඒවා සිරගත වීම දක්වා මිහලට යන්නත් පුළුවන් නේද? දැන් මදුරුවෙන් මැරුවා කියලා හිරේ දාන්නේ නැහැ. හැබැයි මිනිස්සෙන් මැරුවොත් හිරේ යන්න වෙනවා. ඉතින් ඒ වගේ මේ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. හැබැයි පොඩ්ඩද ලොකුද කියලා නැහැ. ඉතින් ඒක අකුසලයක් තමයි. එතකොට මේ මගේ අතින් මේ වගේ වැරදි කෙරෙන්නේ මොන හේතුවක් නිසාද කියන එක අපි කල්පනා කරන්න ඕනේ. ඒක කල්පනා කරන්න නැතුව බෑ. හේතු ඵල. දැන් අපිට ඕන මේ ඵලය නැති කරන්න නම් ඵලයට ගහලා හරියන්නේ නැහැ. හේතුවටයි ගහන්න ඕනේ. හේතුව බලලා හේතුවට විසඳුමක් දීපු ගමන් ඵලය නැති වෙනවා. නිකම් මේ ඵලය නැති කරන්න බෑ හේතුවට ගහන්න නැතුව. ඒ නිසා දැන් අපි බලන්න ඕන සත්තු මරනවා නම් මම සත්තු මරන්න හේතුව. හොරකම් කරනවා නම් මං හොරකම් කරන්න හේතුව. කාමයන්හි වරදවා හැසිරෙනවා නම් මං කාමයන්හි වරදවා හැසිරෙන්න හේතුව. මම බොරු කියනවා නම් මම බොරු කියන්න හේතුව. මම මත්ද්‍රව්‍ය භාවිතා කරනවා නම් මම මත්ද්‍රව්‍ය භාවිතා කරන්න හේතුව. දැන් මේ වැරදි කරන අයට මං ආරාධනා කරන්නේ හේතු ටික ලියන්න. මුලින්ම ලියන්න කොලයක් අරගෙන. ඇයි මදුරුවා මරන්නේ?
දැන් මිනි මරන්න හිතාගෙන ඉන්න අය නම් ලියන්න ඕනේ. ඇයි ඔය මිනිස්සු මරන්න හදන්නේ? මරන්න හදන්නේ ඇයි? මේ පෞගේ දවස්වලත් ඔය එක එක ඒවා තිබුණානේ නේ. මරන්න හදන්නේ ඇයි? ඊළඟට මේ තම ස්වාමීන් දෙද්දි තම භාර්යාවින් දෙද්දි ඇයි මම මේ පරපුරුෂ සේවනය පරදාර සේවනය අනියම් සම්බන්ධතාවයක් ඇති කරගත්තේ? හේතුව. ඇයි බොරු කියන්නේ මමද? ඇයි මම මේ බොන්නේ නැත්තම් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ? කුඩු ගහන්නේ, ගංජා ගහන්නේ? හේතුව ලියන්නකෝ. නොවන් හේතුව හොයාගෙන ගිහිල්ලා හරි හේතුව ගත්තාම ලැජ්ජ හිතෙනවා. මොන මොට්ට වැඩද මම මේ කරන්න කියලා හිතෙනවා. ඕක තේරුම් ගත්තේ නැති මිනිස්සයා අන්ධයි. හේතුව හොයාගත්තේ නැති මිනිස්සයා අන්ධයි. අන්ධ මිනිහා ඒක හරි කියලා හිතලා දුවනවා. හැබැයි ඒ මහා පාප කර්මය කරලා තියෙන්නේ මොන හේතුවක් නිසාද කියලා බැලුවොත් බොහොම ග්‍රාම්‍ය ලාමක හේතුවක් නිසා තමයි ඒව කරලා තියෙන්නේ. ලැජ්ජා සහගත. මොකද හේතුව මේ මහා ලොකු දෙයක් නෙවෙයි. දැන් ඔන්න ඇයි මිනිස්සු සත්තු මරන්නේ කියලා ඇහුවොත් මදුරුවව ගමකොනවා. මදුරුව කනවා. ඇයි මදුරුව මරන්නේ? ඔන්න හොයන්න ප්‍රශ්නේ. උත්තරේ. හේතුව. මදුරුව දෂ්ට කළොත් පළුවක් දානවා. කසනවා. ඩෙන්ගු මදුරුවෙක් වුණොත් ඩෙන්ගු හැදෙන්න පුළුවන්. හැදුනොත් උණ හැදෙන්න පුළුවන්, මැරෙන්නත් පුළුවන්. මදුරුව කනකොට මට හානියක්. කොහෙටද මේ හානිය? මගේ ශරීරයට හානියක්. මගේ කයට හානියක්. ඒ නිසා මට මදුරුවා හානියක් මදුරුවගෙන් මාව බේරගන්න. මාව කියලා කියන්නේ මේ කය. මේ කය බේරගන්න මම මදුරුවාව මරනවා. ඔයතනින් එහා හේතුවක් තියෙනවා? හේතුවක් නැහැ. හරි? හේතුවක් නැහැ. එක්ක මේ ඇස කන නාසය දිව ශරීරය හිත ඔය ටික සතුටු කරවන්න. පිනවන්න. ඒ වගේ නිකන් අමුතු සතුටක් ගෙනල්ලා දෙන්න තමයි මදුරුව මැරුවේ. මිනි මරන්නෙත් ඕකටනේ. මේ මිනිහ ජීවත් වුණොත් මට කරදරයක්. ඒ නිසා මම මේ මිනිස්සෙ ඉවර කරනවා. මට කරදරයක් නිසා, මට හානියක් නිසා, මගේ සිරුරට හානියක් නිසා අන්න සත්ව ඝාතන කුසල කර්ම කරන. එහෙනම් සත්තු මරන්න හේතුව මේ කයට ඇති කරගත් ඇලිය. හරිද? පංචේන්ද්‍රයන්ට ඇලිනු ස්වභාවය. ඊළඟ හොරකම් කරන්නේ ඇයි? ඇයි කියලා බලන්න. හොරකම් කරලා මොකද්ද කළේ කියලා හොයන්න. මොනවද හොරකම් කරලා තියෙන්නේ? කරලා තියෙන්නේ නුවන් පයින් ඇවිද්ද මිනිහා වාහනයක් කරන්නේ. හරි? පැලක හිටපු මිනිහා මහා ලොකු මන්දිරයක් හදා. හරි? ඊළඟට ඕන විදියට හිත සතුටු කරන්න නේ? ඇස් පිනවන්න. දැන් හිතුනොත් එංගලන්ත යනවා කියලා යන්න පුළුවන්. කන පිනවන්න. ඇමරිකාවේ හරි කොහේ හරි ලස්සනට හඬ තියෙන කතා කරන සින්දු කියන ගායකයෙක් ඕන්න ගෙන්න ගන්න පුළුවන්. සල්ලි දෙන්න පුළුවන්. ලෝකේ තියෙන හොඳම සුවඳ විලවුන් ගෙන්න ගන්න පුළුවන්. හොඳට කෑම කන්න පුළුවන්. ශරීරයට සැප දෙන්න පුළුවන්. හොරකම් කරපු හොරකම් කරලා තියෙන්නේ මේ කයට සැප දෙන එක. වෙන මොකක්වත් නෙවෙයි. කාමයන්හි වරදව හැසිරෙලා මොකද්ද කරලා තියෙන්නේ? තම ස්වාමියා හෝ තම භාර්යාවගෙන් නොලැබෙන සැපයක් සමහරක් විට. හරි? ඒත් මොකද්ද මේ කයට? කයට සැප ලබා දීමේ පරමාර්ථයෙන් පරපුරුෂ සේවනය, පරදාර සේවනය යෙදෙන. ඊළඟ බොරු කියන්නේ ඇත්ත කිව්වොත් මට හානියක්. සමහරක් විට මේ වෙලාවේ ඇත්ත කිව්වොත් මට තමයි ලොකුම හානිය වෙන්නේ. ඒ නිසා බොරුවක් කියලා බේරෙනවා. ඉතින් මොකද කරන්නේ? බොරු කියනවා. බොරු කියන්නේ ඇයි?
තමන් බේරෙන්න තමන්ට හානියක් එයි කියලා බය. මද්ද්‍රව්‍ය භාවිත කිරීම. කුඩු ගහනකොට ඇයි කුඩු ගහන කියලා ඇහුවාම කියන්නේ මොකද්ද? ඒකේ තියෙන සතුට කියලා නිම කරන්න බෑ. ඇයි බොන්නේ? කියලා වැඩක් නෑ. ඒක බිව්වාම තියෙන සැප. ඉතින් මේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් පිනවීම කියන මාතෘකාව නිසා නේද මිනිස්සු ඔය වැරදි ටික කරන්නේ. හරි එතකොට එහෙනම් වැරදි කරන්නේ ඇයි මේ කය පිනවන්න. එතකොට නුවන් වැරදි කොයිතරම් බරපතලද? හරිද? මේ ශරීරය පිනවනවා කියන එක මොන වගේද? කල්පනා කළොත් වැරද්දක් කරා කියන්නේ දැන් අපි හිතමු ඔය පාප කර්මනේ. පාප කර්මයක තියෙන මහා බරපතල ස්වභාවයක්. මොකද මේ පාප කර්ම සසරේ පුරාම අරගෙන යන්න ඕන. මුගලන් මහරහතන් වහන්සේ සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයටපත් වෙලත් වින්ද කරපු පව්. හරි අන්තිම මොහොතේ මාර පරාජය කරලා ලෝකයාට සසරින් එතර වෙන මග තමන් වහන්සේම අවබෝධ කරගෙන ලොවට පෙන්නපු බුදුරජාණන් වහන්සේත් පෙර කරපු කර්මවල විපාක භුක්ති විඳා. බුදුහාමුදුරුවන්ටත් ඒ කර්මේ විපාක විඳින්න උනා. ඔය හිසේ කැක්කුමක් තිබුණා. ඊළඟට ඔය දේවදත්ත හාමුදුරුවෝ ගල පෙරලනකොට ගල් පතුරක් ගිහිලා වැදී ඒ ඔක්කොගෙම කර්ම විපාක. එතකොට කරපු කර්මේ විපාක සසර පුරාම ගෙනියනවා. හැබැයි නුවන් මං අර ලැජ්ජ වෙන්න ඕන කියලා කිව්වේ ඒ තරම් සසරේ දුක ගෙන දෙන මහා කටුක විපාක ගෙනල්ලා දෙන මහා පාප කර්ම කරන්න හේතු වෙච්ච කය මොන වගේ? తాවකාලිකයි නේ. වැල්ලුවොත් පස් වෙනවා, පිච්චුවොත් අලු වෙනවා. පස්වන පිච්චෙන අලුවන කය තේරුමක් නැති කයක්. తాවකාලික නවාතැන් පොලක්, කුලියට ගත්තු ගෙයක්. මේකේ මේ කුලියට ගත්තු ඇස් දෙක පිනවන්න, తాවකාලිකව ලැබුණු කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, සිරුර පිනවන්න මහා පව්කම් කර කර පිනවලා පිනවපු කය පස් වෙනවා. පස් වෙච්ච කය පිනවන්න කරපු කරුමේ සම. එතකොට මම ඒකයි කිව්වේ පව්කම් කරන මනුස්සයා ලැජ්ජ වෙන්න ඕනේ. මේ පව්කම් කරන්න හේතුව ගැන කල්පනා කරනවා. ඒ තරම් පල්ලෙහා මට්ටමේ හේතුවක් තියෙන. මේ කයේ ස්වභාවය මොකද්ද කියන එක බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. මේ කයේ ස්වභාවය මොකද්ද කියන එක බුදුහාමුදුරු පෙන්නවා. යම් කිසි කෙනෙක් කය පිළිබඳව හරියට හඳුනා ගන්නවා නම් නුවන් ඒ කෙනාගේ අතින් වැරදි වෙන්නේ නැහැ. ඒ නිසා අපි යෝජනා කරන්නේ මේ කය ගැන හිතන්න. ඔන්න වරදින් මිදෙන්න, වැරද්දෙන් මිදෙන්න තියෙන හොඳම උත්තරේ. වරදින් මිදෙන්න හොඳම උත්තරේ තමයි වරදෙහි ආදීනවය. වැරදි කිරීමෙන් ලැබෙන ආදීනව පක්ෂය ගැන කල්පනා කරන්න. වැරදි කරන්න හේතු වෙච්ච මේ ශරීරයේ ස්වභාවය මෙනෙහි කරන්න. ඔන්න ඔය කාරණා දෙක මෙනෙහි කරනවා නම් ඔබට වරදින් මිදෙන්න පුළුවන්. වැරද්ද කළා හෘද සාක්ෂියෙන් විතරක් නෙමේ මේ සංසාර ගමනේදී අපිට කර්මයෙන් බේරෙන්නත් බෑ. මේ සංසාර ගමනේ කොහේ හරි තැනකදී අපි අද කරන වැරද්දට අපිට උත්තර බඳින්න සිද්ධ වෙනවා. අපේ හැමදෙරන්ගේ පැහැදිලි කිරීම තුළේ සඳහන් වුණේ ගැබ්බුනේ මේ කාරණාව. අපේ හැමදෙරනේ අද සමාජය බොහෝම සංකීර්ණ වෙලා. අපි ඔක්කොම බොහොම සංකීර්ණ ජීවන රටාවට හුරු වෙලා. අපි ඔක්කොටම මොකද්ද ඉලක්ක ගොඩක් අපි දාගෙන අපේ ජීවිතේ අපි දුවනවා හැල්මේ. මේ හැමදේමත් එක්ක මට හිතෙනවා අපේ හැමදෙරනේ මේ සමාජය පෝෂණය කරන්නේ හරි දේ කරන්න නෙමෙයි වැරදි දේ කරන්න කියලා. ඇයි අපේ හැමදෙරනේ මේ? බුදුහාමුදුරු දේශනා කළා මේ නිවැරදි ජීවිතයට බාධා පමුණුවන කාරණා කිහිපයක්. දැන් අපි කිව්වනේ මේ
වරදින් මිදෙන්න නම් කයෙහි ස්වභාවය හිතන්න කියලා. වරද කියන්නේ එකක්, කය කියන්නේ තව එකක්. නමුත් වැරදි ඔක්කොම කරන්නේ ඒක නිසා. ඒ නිසා මේ සම්බන්ධය ගොඩ නැගුවේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ කය පිළිබඳව යථා ස්වභාවය. දැන් වැරදි කරන්න හේතුව මේ කය හරියට හඳුනාගත්තේ නැතිකම. ඒක පිළිගන්න වෙනවනේ. කය පිළිබඳව එහෙනම් අපි හඳුනා ගන්න එපේ. කය පිළිබඳව හරියට හඳුනා ගන්න අපහසු වෙන්න හේතු වන කාරණා 6ක් තියෙනවා. පළවෙනි එක තමයි කම්මා රාමතා. ඒ කියන්නේ මේ ඔය නුවන් කියපු විදියට අධික ලෙස කාර්ය බහුල වීම. හරි? අධික ලෙස කාර්ය බහුල වීම. ඒ කියන්නේ වැඩවල ඇලී සිටීම. ඒක තමයි කම්මාරාමතං කියන්නේ. ඔය සමහර අය ඉන්නේ නුවන් හැම වෙලාවෙම වැඩ. මොන වැඩද මේ ආර්ථිකය ගැන හිතන වැඩ. වැඩ වැඩි කියන්නේ ඒකයි. වැඩ එක එක වැඩ තියෙනවානේ. ආධ්‍යාත්මික වැඩේ ආධ්‍යාත්මික දියුණුවට හේතුවක්, ආර්ථිකයට වෙන් කරන වැඩේ ආර්ථිකයේ දියුණුවට හේතුවක්, අධ්‍යාපනය වෙනුවෙන් කරන වැඩේ අධ්‍යාපනයට දියුණුවක්. යම් කිසි කෙනෙක් මේක හරියට තේරුම් ගන්නේ නැතුව, සමබර කරගන්න නැතුව ආධ්‍යාත්මිකයේ පැත්තට දාලා ආර්ථිකය පිළිබඳවම කල්පනා කරමින් එක දිගට ඒ වැඩවලම යෙදී ඉන්නවා නම් සමහරව එහෙමනේ. පොය දවසෙත් කඩේ ඇරලා. ඊළඟට පන්සලකට යන්න වෙලාවක් නැහැ. හම්බුනාම කියන්නේ පන්සලකට යන්න වෙලාවක් නැහැ හාමුදුරනේ, හැමදාම වැඩ. බණක් අහන්න අපිට කොහෙද වෙලාවක්? වැඩවලට ඇලුණු වැඩවලම යෙදිලා ඉන්න උත්සාහ කරන කෙනාට මේ කයේ ස්වභාවය හඳුනා ගන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. හරි? වැඩ කරගෙන යනවා. සමහර ඉන්නවනේ. ඊළඟට වැඩ කරන්න බැරි වෙනකොට තමයි ඔන්න මතක් වෙන්නේ. පරක්කු වැඩි. වැඩ වැඩි වෙනකොට කාලය යනවා තේරෙන්නේ නැහනේ. ඔහේ යනවා. හරි? එතකොට මේ අධික ලෙස වැඩවලම යෙදී ඉන්නකොට ඒ කෙනාට මේක හඳුනා ගන්න අමාරු වෙනවා. ඒක තමයි කම්මාරාමත. 2. බස්සාරාමත. කයිවාරු ගහන්න පුරුදු වෙලා හිටියෝ. නිතර මේ කියන්නේ මේ අර්ථ සම්පන්න දේවල් නෙවෙයි, අර්ථ රහිත දේවල්. බුදුහාමුදුර අපිට පෙන්වුවේ ධම්මීවා කතා අරියෝවා තුන්නී භාව කියලානේ. කතා කරනවා නම් මහණෙනි ධර්මයේ කතා කරන්න. ධර්මයේ කතා කරන්නේ නැත්නම් ආර්ය තෘෂ්ණිම් භූත භාවයෙන් ඉන්න. ඒ කියන්නේ නිහඬ බව. ඒක හරියට අගය කළා බුදුහාමුදුර. කතා කරනවා නම් ධර්මයේ කතා කරන්න, නැත්නම් කට වහගෙන ඉන්න. බස්සාරාමතං කියන්නේ නිතර කයිවාරු ගහන්න පුරුදු වුණාම. ඒ සමහරු ඉන්නවනේ කඩපිල් ගානේ, බෝකු ගානේ, පාලං ගානේ නේ. කයිවාරු ගහනවා, කියවනවා ඉවරයක් නැහැ. ඔක්කොම අනුන්ගේ ඕපදූපයි, අර වෙච්ච දේවලුයි, මෙහෙ වෙච්ච දේවලුයි, ප්‍රවෘත්ති පත්තරේ තිබිච්ච කෑලි නේ. අන්න ඒ වගේ නිතර කයිවාරු ගහන්න පුරුදු වෙච්ච, කතා කර ඉන්න පුරුදු වෙච්ච මනුස්සයටත් මේ යථාර්ථය පේන්නේ. 3. නිද්දාරාමතං. නිදන ගතිය තියෙන කෙනා. නිතර නිදිමත ගතියෙන් නිදිය ගන්නම බලාගෙන ඉන්න මිනිස්සු ඉන්නවනේ. සාමාන්‍යයෙන් අපේ නින්දට යන කාලය ගත්තාම වැය කරාම ලොකු කාලයක්. ඔය එකතු කර බලන්න ඕන. දවසකට පැය මෙච්චරක් නිදිනවා නම් ඒ වගේ අවුරුද්දට දවස් කීයද? දවසට එතකොට අවුරුද්දටම දවස් කොච්චරක් නිදියලද කියන කෙනා. ඔය ආයුර් වර්ෂ සතාන් නුනම් පරිමිතං රාත්‍රව තදර්දං ගතං කියලා කියලාදී අවුරුදු 100ක් මිනිස්සේ ජීවත් වෙනවා නම් 50ක් නිදි කියලා කියන්නේ. 80 නම් 40යි. 60න් වගේ යන්න උනොත් 30යි. හරි? ඊළඟට 30න් වගේ යන්න උනොත් 15යි. නිදි බොහෝ විට. රෑ නින්දයි දවල් නින්දයි ඔක්කොම එකතු කරාම බලන්නකෝ. වැඩ කරන අතරේ නින්දයි. විනාඩි 5 කෑලි නින්ද එහෙම තියෙනවනේ. විනාඩි 5 නින්ද පොඩ්ඩ විනාඩි 5ක් දෙන්න කියලා.
පැය භාගයක් මං පොඩ්ඩක් ඉන්නම් කියලා. ඒම් නිදි ටික ඔක්කොම එකතු කරාම දවසින් භාගයක් විතර නිින්ද. සමහරු භාගයටත් වැඩි. නිද්දාරාමතන් නිදන්න පුරුදු වෙච්ච මිනිසයාටත් මේ ස්වභාවය හඳුනා ගන්න බෑ. හොඳට මතක තියාගන්න. ඒකයි බුදුහාඳුරු දේශනා කළේ මේ ධර්ම මාර්ගයේ කටයුතු කරපු යතිවරයන්න් වහන්සේලා නිදි වර්ජිතව භාවනාවල යෙදিলা තියෙනවා. මොකද නිදනවා කියන කාලය නිින්ද ඕන ශරීරයට. හැබැයි මේ නිදිනවා කියන කාලය නුවන් මේ නිකම්ම යන කාලයක්. ශරීරයට යම්කිසි සැනසීමක් ලැබෙනවා තමයි. දැන් බලන්න උදේ ඉඳලා රෑ වෙනකන් කාලය ගත වුණාට රෑ ඉඳලා උදේ වෙනකන් කාලය ගත වෙනව දන්නේ නැන්නේ. තේරෙන්නේ නැතුවම කාලය යනවනේ. එතකොට තේරුමක් නැතුවම දැනෙන්නෙම නැතුව යන කාලය තමයි නිදියපු කාලේ. එතකොට නින්දට හුරු වෙච්ච මිනිස්සයාට මේ ආධ්‍යාත්මික දියුණුව ලබා ගන්න අමාරුයි කියලා බුදුහාමුදුරු පෙන්වනවා. නිද්දාරාමතා. ඊළඟට සංගනිකාරාමතා. නිතර පිරිස් එකතු කරගෙන ඉන්න ඕන වෙච්ච අය. එහෙමයි ඉන්නවනේ. හැම වෙලාවෙම කට්ටියක් එක තමයි ඉන්න ඕන. රංචු ගැහි ගැහි යාළුවෝ වට කරගෙන මිතුරෝ වට කරගෙන එයාට හැමතිස්සෙම ඕනේ එහෙමයි. තනියෙන් ඉන්න බෑ. සංගනිකාරාම කියන්නේ ඒකයි. ඔක්කොම එකට එකතු කරගෙන ඉන්න හදන්නේ. එහෙම එකතු කරගෙන ඉන්න තරමට මෝඩෙක් බවට පත් වෙනවා. මතක තියාගන්න. තනියෙන් ඉන්නකොට බුද්ධිමතා පිරිසක් එකතු වෙච්ච තැන මෝඩයා. හරි? ඒක හඳුනා ගන්න. ජීවිතේට හරිය වැදගත් වෙනවා. දිවියට හොඳ අත්වලක් අපේ රටේ ලෝකේ උද්ඝෝෂණ තියෙනවා, විරෝධතා තියෙනවා නේ. ඒවට පිරිස එකතු වෙලානේ කරන්නේ. හොඳට මතක තියාගන්න නුවන්. තනියම ඉන්න ඔබ බුද්ධිමත් වුණාට පිරිස අතරට ගියපු තැන අධික ලෙස ප්‍රවේශම් වෙන්න ඔබ මෝඩයි. ඒ නිසා තමයි නුවන් උද්ඝෝෂණයකදී ඔක්කොම එකට එකතු වෙලා ඉන්න වෙලාවක අස්සෙන් කවුරු හරි ගලක් ගැහුවොත් මොකද වෙන්නේ? ඔක්කොම ගල් ගහන්න පටන් ගන්නවා. ඒක ඇති. ඇයි ගල ගැහුවේ? කවුද ගලක් ගැහුවේ? කාටද ගැහුවේ? මොකටද ගැහුවේ? මොකක්වත් හොයන්නේ නැහැ. ඔක්කොම ගල් ගහන්න පටන් ගන්නවා. සමහර බලන්න උද්ඝෝෂණ වෙලාවේදී මේ මොකටද මේ ආවේ කියලා ඇහුවා මේ දන්නේ නැහැ. දන්නේ නැහැ ඇවිල්ලා තියෙන්නේ මොකටද කියලා. හැබැයි අර පිරිසත් එක්ක ඉන්නකොට මොකද වෙන්නේ? මෝඩ වෙනවා. ආවේගශීලී වෙනවා. ඒක තනියම ඉන්න බුද්ධිමතා පිරිසක් එකට එකතු වෙච්ච තැනදී මෝඩ වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සම් වෙන්න. මේ මෝඩකමින් Tamanට හානියක් වෙන්න පුළුවන්. ඔළුව පාවිච්චි කරන කෙනා බේරිලා යන්න පුළුවන්. ඒ නිසා පිරිස එකතු කරගෙන ඉන්න උත්සාහ කරන තරමටම මේ යථාර්ථය අමතක වෙනවා. මේ කය පිළිබඳව, කයේ ස්වභාවය පිළිබඳව හඳුනා ගන්න බැරුව යනවා. එයා ඉන්නෙම මේ වෙන අන්ධ මානසික මට්ටමක. එයා සාර්ථක මිනිසෙන් නෙවෙයි. ඒ නිසා මේ සංගනිකාරාමතා පිරිස එකතු කරගෙන ඉන්න උත්සාහ කිරීම. ඊළඟට ඉන්ද්‍රියේසු අගුත්තද්වාරතා. මේ ඉන්ද්‍රිය අසංවරකම. ඇස සංවර නැත්තම්, කන සංවර නැත්තම්, මේ ඉන්ද්‍රියන් ටික සංවර කරගන්න උනන්දු වෙලා නැත්තම්, උත්සාහයක් නැත්තම්, ඒ ඉන්ද්‍රිය අසංවරකම නිසා කය පිළිබඳව යථාර්ථය දකින්න බැරුව යනවා. ඔය රාත්‍රී සමාජ ශාලා ගානේ අර මෙහි දුවන්න උත්සාහ කරපු මිනිස්සුන්ට මේ ශරීරයේ යථාර්ථය පේන්නේ නැහැ. පේන්නේ නැහැ. ඒක නා පව්කම් කර කර දුවනවා. ඊළඟට භෝජනේ අමත්තඤ්ඤුතං. ආහාරේ ප්‍රමාණය දන්නේ නැතිකම. එයත් මත් වෙනවා. දැන් කොසල් රජතුමාට ඕක වුණා. කොසල් රජතුමා කියන්නේ කාමයට බර රජ කෙනෙක්නේ. කන්න ගත්තාමත් අධික ලෙස කන රජ කෙනෙක්. ඒ බුදුහාමුදුර හරියට අවවාද දීලා තියෙනවා කොසල් රජතුමාට. කොසල් රජතුමා කන ප්‍රමාණෙත් වැඩි, කන කොටත් බුදුහාමුදුර අවවාද දුන්නා. මොකද කාලා බණ අහන්න එහෙම බුදුහාමුදුර හම්බෙන්න එනවනේ රජවරු. ඔය ඉතින් ඉඳලා හිටලා එනවා. ඇවිල්ලි ඉවර වෙලා බණ කියන අතරේ නිදි කිරනවා. කාලා වැඩි වෙලා. ඒ නිසා මේ බුදුහාමුදුරු රජතුමාට අවවාද දෙනවා. මේ ආහාරයේ ප්‍රමාණය දැනගන්න අවවාද දෙනවා. තව දවසක් මේ කාලයකට පස්සේ, ඒ කියන්නේ බොහෝ කාලයක් පන්සලට ඇවිල්ලා නැහැ.
වැඩවල යෙදිලා ඉඳලා කාලෙකින් බුදුහාමුදුරුව බලන්න එනවා කොසල් රජතුමා. ආපු වෙලාවේ බුදුහාමුදුරුව උපදෙස් දෙනවා මහරජතුමනි ඕම ප්‍රමාද වෙලා නම් හරියන්නේ නැහැ. ඇයි මේ කාමයන් පස්සේ ගිහිල්ලා කෑම පස්සේ ගිහිල්ලා මේව පිනව ඉඳලා පරක්කුයි පන්සලට පැත්ත පළාත ඇවිල්ලා නැහැ කාලෙකට. ඊට පස්සේ ඔය ආපු වෙලාවේ ඔහොම ප්‍රමාද වෙලා හරියන්නේ නැහැ. රජෙක් හැටියට වැඩ කරන්න ඕන. රටවැසියාට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියලා හිතන්න ඕන. බුදු කෙනෙක් නැති කාලවලදී රජතුමා තමයි රටවැසියට බණ කියලා තියෙන්නේ. බුදුවරු නැති කාලවල වල රජතුමා තමයි මේ රටවැසියට මේ මාසෙකට සැරයක් එන්න කියලා බණ කියනවලු. ඔය ජනසන්ද ජාතකයේ එහෙම දේශනා කළේ බුදුහාමුදුරු කොසල් රජතුමාට. ජනසන්ද ජාතකයේ එක්තරා භවයක ජනසන්ද රජතුමා තමන්ගේ රටවැසියට එන්න කියලා මොකද බණ කියන බුදු කෙනෙක් නැහැ. ශාස්ත්‍රවරු නැහැ. ඒතකොට රජතුමා තමයි රටවැසියට ඔය බණ කියලා කියන්නේ මේ හැදෙන්න දේවල් ආදර්ශ සම්පන්න දේවල් කියලා දීලා තියෙනවා. ඉතින් ඔය කොසල් රජතුමාට උගන්වලා තියෙනවා. ඔය මේවා හේතු කොටගෙන කාමයේ පිටුපස ලුහු බඳින නිසා ප්‍රමාදයි. ප්‍රමාද වෙන්න එපා කියලා. ඒ නිසා මෙන්න මේ කාරණා ගැන සැලකිල්ලක් ඇති කරගන්න ඕන. ඔබ කම්මාරාමතං වැඩිපුර වැඩවල යෙදී නම් ඉන්නේ. බස්සාරාමතං නිතර කයිවාරු ගහන්න පුරුදු වෙලා නම් ඉන්නේ. නිද්දාරාමතං නිදිය ගන්නම් බලාගෙන ඉන්නවා නම් ඊළඟට ඉන්ද්‍රියසු අගුත්තද්වාරතං මේ ඉන්ද්‍රියන් සංවර කරගෙන නැත්තම් සංගනිකාරාමතං නිතර රංචු ගහිලා ඉන්න උත්සාහ කරනවා නම් භෝජනේ අමත්තඤ්‍යුතං ආහාරයේ ප්‍රමාණය දන්නේ නැත්තම් ඒ කෙනාට මේ කයේ ස්වභාවය හඳුනා ගන්න බෑ. කයේ ස්වභාවය හඳුනාගත්තේ නැති මනුස්සයා පව්කම් කරනවා, වැරදි කරනවා. වරදෙහිමයි යෙදී වාසය කරන්නේ. අපි වැරදි කරන්නේ ඇයි? අපි වරදට යොමු වෙන්නේ ඇයි? අවසානයේ මේ කය පිනවන්නද අපි මේ සියලු දේ කරන්නේ? ඔබට හිතන්න බොහෝ දේ තියෙනවා. මේ කියන කාරණාවල අපේ හැමෝට පැහැදිලි කරන හැම කාරණාවකම හැංගුනේ අපේ ජීවිතයේ යථාර්ථය නේද? මේ යථාර්ථය අපි හරියට වටහා ගත්තොත් අපිට අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙයි නේද? දිවියට අත්වලක් අපි හැමදාම ඒ වෙනුනේ අපේ වැඩසටහන දිශාගත කරන්නේ. අපේ හැමෝටනේ මේ වැරදි කරන්න අපි බයයි. හැබැයි අපේ හැමෝටනේ මේ වැරදි කරන්න බය වුණාට සමහරලාට කියනවා මම ඒ වැරද්ද කරන්න මට කරන්න වුණා. මම ඒක කරන්න හිතාගෙන ඉන්නේ නමුත් මට ඒක කරන්න වුණා. සහ අපේ හැමෝටනේ ඒත් එක්කම සමාජය තුළ කතා බහක් තියෙනවා මේ අපි වැරදි කළාට අපි වැරද්දත් එක්ක මේ දැන් අපේ හැමෝටනේ අපි බොරු කිව්වට අපි සිල් ගන්නවා. මේ වැරද්ද එක පැත්තකින් මේ අපේ හැමෝටනේ මේ සාධාරණීකරණය කරගන්න උත්සාහ කරනවා. මේක බොහොම දකින්න කොයිද? වරද කිසිම වෙලාවක සාධාරණීකරණය කරන්න බෑ. වරද වරදමයි. වැරද්දක් කරාම මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් වැරදි වෙනවනේ අපි කාගෙත් අතින්. කරපු වරදට, කරපු අකුසලයට, කරපු පවට විපාකය ලැබෙනවා. හරි? විපාකය ලැබෙනවා. මදුරුවෙක් මැරුවා නම් ඒ මරපු එකට විපාකය ලැබෙනවා. මෙන්න මේ වැඩේ තමයි වැරද්දක් කරාට පස්සේ හැදෙන මිනිහට කරන්න වෙන්නේ. විපාකේ නවත්තන්න බෑනේ. විපාකේ නවත්තන්න බෑ. හැබැයි මේ විපාකය වැඩි කරගන්න එක අඩු කරගන්න පුළුවන්. දැන් අපි හිතමු මදුරුවෙක් මැරුවා. අනේ මම මදුරුවා මැරුවා කියා හිතන්න තමන් හිත තුල භාවිතා කරලා තියෙන නරක සිතුවිල්ලන්නේ. එතකොට කරපු පව මෙනෙහි කරන තරමට පව වැඩෙනවා. පව පෝෂණය වෙනවා. කරන පින මෙනෙහි කරන තරමටම පින පෝෂණය වෙනවා. එතකොට කරපු පව තව තවත් නිතර මෙනෙහි කර පෝෂණය කර ගියොත් කරපු පවට එහා පවක් කරගන්න. ඒ නිසා නුවන් අපිට කරන්න පුළුවන් දෙයක් තමයි වැරද්දක් කළා වුණා වරද තේරුම් අරගත්තා වරදින් මිදුණා එතනින් එහාට කරපු වැරද්ද ගැන ජප කරන්න හොඳ නැහැ. අතීතං නානුසෝචන්ති. අතීතේ වෙච්ච දේවල් ගැන හිතා කම්පා වෙන්න ඕනේ නැහැ. අද කරන්න ඕන දේ යහපත් විදියට අද දවසේ ජීවත් වෙන්න උනන්දු වෙන්න ඕන.
එතකොට Tamanට ඉදිරිය සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා. කරපු පව් කරගහගෙන හිතේ තියාගෙන ඒක හිත හිතා පෝෂණය කර දුවනවා නම් ඒ මිනිස්සයා අසාර්ථකයි. ඊළඟ කාරණාව තමයි අපි මේ පොඩි වැරදි කළාට අපි හොඳ පින්කම් කරනවා කියලා අර මේ පොඩි වැරද්ද මැකිලා යන්න හොඳ පින්කම් කරනවා කියලා මේ කරන අය ඉන්නවා. ඔව්. පොඩි වැරද්දක් වුණාම ලොකු පින්කමක් කරාම පොඩි වැරද්ද මැකිලා යනවා කියලා සමහරක් විට පින්කම් කරනවා ඇති. පවේ විපාකය එක පැත්තකින් භුක්ති විඳින්න වෙනකොට මහා පිනක් කළා නම් පිනේ විපාකය භුක්ති විඳින්නත් පුළුවන්. පින් පව් දෙකම එනවනේ අපේ පිටිපස්සේ. එතකොට කරපු පින්කමට සැප ලැබෙනවා, කරපු පව්කමට දුක් ලැබෙනවා. එතකොට අපි මතක් කරන්නේ පව්පින් හඳුනගත්ත කෙනෙක් පව් කර යන එක සුදුසු නෑ. එතකොට මේ සිල් සමාදන් වෙනවා, අපි බණ අහනවා, දන් දෙනවා කියලා මේ වැරදි කර යන්න බෑ. දැන් අපි හිතමු මේ හැම මාසෙම දානෙ දෙනවා. දානෙ දෙන නිසා දාන ආනිසංස ලැබෙනවා. හැබැයි එයා සිල් රකින්නේ. මම සිල් නම් රකින්නේ නැහැ, දානෙ නම් දෙනවා, ඒ ඇතිනේ කියනවා. දානෙ දුන්නාම දාන ආනිසංස. හැබැයි සීලේ ආනිසංස ටික හම්බෙන්නේ නැහැ. ඒතකොට අර දානය තුල මේ සම්පූර්ණ වෙන්න ඕන කාරණා තිබෙනවා. ඒ ටික සම්පූර්ණත්වයට පත් කරනකොට Tamanට ඉහළ ප්‍රතිඵල ලැබෙනවා. හැබැයි ඒවයි විපාක පිළිබඳව කල්පනා කරනකොට අපි මේ සිල් ආරක්ෂා කරගෙන හිටියත් මේ අනිකුත් කටයුතු වල යෙදෙන්නේ නැත්නම් එතන අඩුවකුත් තියෙනවා. දැන් හොඳ උදාහරණයක් කියන්නන්න ඕන මේ එක පෙරේතෙක් ඉඳලා තියෙනවා. මේ පෙරේතයාගේ නුවන් මේ දකුණු අත හරිය ලස්සනයි. රන්වන් පාට බබලන අතක්. හැබැයි පෙරේතෙක්. දකුණු අත විතරයි ලස්සන. හේතුව මෙයා එක්තරා භවයක මිනිසෙක් වෙලා ඉඳෙද්දී හරි මසුරු මල තියෙන ලෝභ මිනිහෙක්. යාචකයෝ එහෙම ඉල්ලගෙන එනවා මොන හරි මෙයා ගාවට. මෙයා ගාවට ඉල්ලගෙන ආවට පොඩි දෙයක්වත් දෙන්නේ නැහැ නුවන්. හැබැයි මෙයාගේ දකුණු අත පැත්තේ ඉඳලා තියෙන දානපතිය. මෙයා කරන්නේ මොකද්ද? ඔය යාචකයෝ එහෙම එනකොට මට නම් දෙන්නේ නැති දෙයක් නෑ. ආන් අර ගෙදර ඉන්න දානපතිය ගිහලා ඉල්ල ගන්නවා කියලා දකුණු අත පෙන්න අර යාචකයාට ලැබෙන තැන පෙන්නුවට දකුණු අත ලස්සන වුණා. හරි? එතකොට දකුණු අත විතර ලස්සන වෙලා වැඩකුත් නෑනේ. නේ? තව සමහර අය පෙරේතු ඉඳ තියෙනවා මුළු ශරීරෙම හරි ලස්සනයිලු. කට ඌරු කට. හරි? ශරීරයේ ලස්සනයිලු කය සංවර නිසා. ඌරු කටක් ඇවිල්ලා තියෙනවා වචනේ අසංවරයි. කට හොඳ නැහැ. එතකොට මේ ඒ කය සංවර කරගත්ත නිසා මේ ශරීරය ලස්සනයි. හැබැයි වචනේ අසංවර කරගත්තු නිසා කට ඌරු කට. ඒ වගේ කර්මයේ විපාක ලැබෙන්නේ. එතකොට දැන් මේ අපි දන් දෙනවා ඒ නිසා අපෙන් මේ වැරදි වුණාට කමක් නැහැ කියලා හිතනවා නම් ප්‍රවේශම් වෙන්න ඕන. දානෙ දුන්නට Tamanට ආනිසංස ලැබෙයි. හැබැයි කරපු අකුසලයේ විපාකත් භුක්ති විඳින්න සිද්ධ වෙයි. ඉතින් දන් දෙන ජීවිතයේ හොඳ දේවල් කරන කෙනා අර කරන කටයුතු පිළිබඳව සැලකිල්ලක් ඇති කරගෙන නිවැරදිව ජීවිතය ගත කරන්න උනන්දු වෙනවා නම් කොච්චර ලස්සනද? අනිවාර්යෙන්. ඔබ එක වරදක් කළා ඒ වරද වහගන්න තව බොහෝ දේවල් කරනවා ඇති. හැබැයි ඒ වරදෙන් ඔබට අත මිදෙන්න බෑ. අපි හැමෝටම මේ වරදත් එහෙම නේද? අපි එක වරදක් වහගන්න තව වැරදි 1000ක් අපිට කරන්න ඕනේද? අපි හැමෝටම අපි කතාවට අහලා දිනවා බොරුවක් වහන්න අපිට බොරු 100ක් කියන්න ඕන 1000ක් කියන්න ඕන. දැන් අපි බොරුවක් කියලා ඒ බොරුවත් එක්ක බැඳෙද්දී යම්කිසි දෙයක් ඒක වහගන්න තවත් වැරද්දක් මේ විදිහට මේ වැරදි ටිකක් එක දිගට බැඳි නේද අපි හැමෝටම ඉස්සරහට එන්නේ. ඔව්. ඒ කියන්නේ වරදක් කරාට පස්සේ
එතනින් ඒ වරදින් බේරෙන්න වරදින් මිදෙන්න නෙවෙයි වරදින් බේරෙන්න. ඒ කියන්නේ තමන් මේ වැරද්ද කරලා තියෙනවා අන්න අය ඉස්සරහා ඒ වරදින් බේරෙන්න තව වැරදි ගොඩාක් කරන්න වෙන්න පුළුවන්. එතකොට මේ වැරදි කරන තරමටම තමන්ට පව අකුසලයේ පෝෂණය වෙනවා. ඒ නිසා අපි හඳුන ගන්න ඕන අපි තේරුම් ගන්න ඕන මේ වැරද්ද නැත්තම් මේ වැරදි කියලා අපි විශේෂයෙන් හඳුන්වන මේ අසංවර වැඩපිළිවෙල අයින් කරලා සංවර වෙන්න ඕන. වැරදි කියනකොට නොවන් මේ ඔය පංචශීල ප්‍රතිපදාවට අදාළ සත්ව ඝාතනය හොරකම කාමයන් වර්ධව හැසිරීම බොරු කියන එක සුරාපානය කරන එක විතරක් නෙවෙයි. දැන් අපේ රටේ ගත්තාම රටේ නීතියක් තියෙනවා. ඒ නීතියට පටහැනි වැඩ කටයුතු කරනවා නම් ඒකත් වැරද්දක්. රටේ නීතියට පටහැනිව කටයුතු කරන එකත් අකුසලයක්. ඒකත් හොඳට මතක තියාගන්න ඕන. ඔය ඉර කපාගෙන යනවා නම් රතු පත්තු වෙලා තියේදී දානවා නම් ඒව වැරදි. නොකළ යුතු දේවල්. රටේ පවතින නීතියට අනුගත නොවීම වරදක්. මොකද නීතියක් දාලා තියෙන්නේ ලෝකයට යහපත පිණිසයි. එතකොට තමන් ඒ නීතිය කඩ කරනවා නම් ඒකෙන් කරලා තියෙන්නේ ලෝකයට අයහපතයි. ඒ අයහපත කිරීම නිසා තමන්ට අකුසල් සිද්ධ වෙනවා. එතකොට වරද කියලා කියනකොට වරදින් මිදීමට අපි මේ හැම දෙයක් පිළිබඳවම කල්පනා කරන්න ඕන. එක වරදක් කළාට පස්සේ වැරදි තව තව කර කරා යන්න වෙනවා. නිවැරදි වෙන්න තියෙන ඉඩත් අඩු වෙන්න පුළුවන්. එතකොට පෞකාරකමම පෝෂණය වෙනවා. දැන් බලන්නකෝ එක වැරද්දක් කළාට පස්සේ සමහරක් විට විඳින්න වෙන වේදනා. දැන් බලන්න ඔය පහුගිය කාලේ අපිට ආරංචි වෙච්ච සිදුවීම් වැරද්ද කරලා දැන් ඊළඟට දිගින් දිගටම මේ භවයේ තුලදීම විඳින්න වෙන දේවල්. සමහරු ජීවිත කාලෙටම හිරේ. මුළු ජීවිත කාලෙටම හිරේ. ඉතින් ඒ නිසා මේ වරදක් කරනකොට කරන්න ඉස්සල්ලා වරදේ ස්වභාවය හඳුනා ගන්න. පනින්න ඉස්සල්ලා හිතන්න. පැන්නට පස්සේ හිතුවට වැඩක් නැහැ වැටෙනවා. ඔබට පනින්න පෙර සිතා බලන්න බොහෝ දේ තියෙනවා. ඔබ ඒ දෙස ඒ විදිහට හිතා බැලුවොත් ඔබට ඔබේ ජීවිතය දිනා ගන්න පුළුවන් වේවි. අපි අවසානට මෙන් ඉන්නේ. අපේ හැමතුරනේ පුංචි වැරද්දක් ඇති මිනිස්සෙක්ගේ ජීවිතය සම්පූර්ණ වෙනස් කරලා දාන්න. සම්පූර්ණ ජීවිතේ කන පිට හරවන්න. එතෙක් උපයාගත් දේවල් සුණු විසුණු කරලා දාන්න. ඒ කීර්ති නාමය වෙන්න පුළුවන්, ධනය වෙන්න පුළුවන්. මේ කියන සෑම දෙයක්ම විනාශ වෙන්න පුංචි වැරද්දක් ඇති. ඒකෙන්ද අපේ හැමතුරනේ අපි වැරදි නොකර ඉන්න මොකද්ද කරන්න ඕනේ? ඔබ වහන්සේට පැහැදිලි කිරීමක් ඇති අපේ අවසානයේ වෙනුවෙන්. ඇත්තටම අපි නිතර මතක් කරන්නේ තමන්ගේ ජීවිතේ වගකීම නුවන් තමන් අතට ගන්න. අපිට බෑ මේ රට ලෝකේ හදන්න. අපි වැඩසටහන් තියනවා, බණ කියනවා, මිනිස්සු බණ අහනවා, විවිධ වැඩසටහන් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා. මේ ඔක්කොම මේවා අයිති වෙන්නේ මාර්ගෝපදේශවලට. මොනවද මේවා? මේ විදියට හැසිරුණොත් මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. ඒ නිසා මේ විදියට හැසිරෙන්න එපා. මේ විදියට හැසිරුණොත් හොඳ ප්‍රතිඵල මේ විදියට ලැබෙයි. ඒ නිසා ඒ වැඩ කරන්න. ඔය ටිකනේ කියන්නේ. කවුරු කිව්වත් තමන් අතේ තමයි තමන්ගේ ජීවිතේ තියෙන්නේ. ඒක අමතක කරන්න එපා. ඒ නිසා තමන් තමන්ගේ ජීවිතය පිළිබඳව වගකීම අරගෙන නුවන් මම තමයි මගේ ජීවිතයට වගකිව යුතු කෙනා. මගේ යාළුවවත්, මගේ අම්මා තාත්තවත්, මගේ ඥාතීන්වත්, මේ සමාජයවත් නෙවෙයි මමයි වගකිව යුතු කෙනා කියන එක හොඳට මතක තියාගෙන වැඩ කරන්න. තමන් තමයි තමන්ව දුගතියට ගෙනියනවා නම් දුගතියට ගෙනියන්න. හරි? කවදා හරි දවසක කුඩු ගහලා ගංජා ගහලා අසරණ වෙලා ඔළුව අවුල් වෙලා ඒ වගේ තත්වයකට පත් වුණාමත් ඒකට හේතුවක් තමන්මයි. කාටවත් දොස් කියන්න බෑ. සමහරු ඉන්නවනේ ජීවිත අවුල් වෙලා අන්තිමේදී රට වටේට බැන බැන යනවා.
මට මෙහෙමුනේ මගේ යාළුවෝ නිසා, මට මෙහෙමුනේ සමාජය නිසා, මට මෙහෙමුනේ මගේ අම්මා නිසා, මට මෙහෙමුනේ මගේ තාත්තා නිසා, ඇසුරු කරපු අයට, ආශ්‍රය කරපු අයට ඔක්කොටම බනිනවා. නමුත් නුවන් වරදට යොමු වීමේ ප්‍රධාන ඒ වගකීම ගන්න වෙන්නේ Tamanට. මොකද සමාජයේ මොන විදියට ගියත් Tamanට තිබුණා හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියන එක තේරුම් ගන්න. ඒ තේරුම් නොගැනීමේ විපාකයයි. ඒකනේ බුදුහාමුදුරුවන්ගෙන් අසිබන්ධක පුත්ත ගාමිණී කියලා අහනකොට බුදුහාමුදුරුවන්ගෙන් අහනවනේ බුදුහාමුදුරුවනේ මේ බුදුහාමුදුරුවන්ට බැරිද මේ බමුණන්ට වගේ මිනිස්සුන්ට යාඥා කරලා ස්වර්ගයට යවන්න. අසිබන්ධක පුත්ත ගාමිණී දැකලා තියෙනවලු යාඥා කරලා මිනිස්සුන්ව ස්වර්ගයට යවන බමුණු. යනවා පේන්නේ යාඥා කරලා කියනවා ගියා. ඉතින් අනිත් අය හිතනවා මේ ස්වර්ගයට යවුවා යාඥා කරලා. බුදුහාමුදුරන් ඇවිල්ලා අහනවා බුදුහාමුදුරනේ බුදුහාමුදුරන්ටත් බැරිද අර බමුණන්ට වගේ යාඥා කරලා ස්වර්ගයට අපිව යවන්න. බුදුහාමුදුර ඒ වෙලාවේ හොඳ උත්තරයක් දුන්නා. මම ඒ උත්තරෙන් මේ සාකච්ඡාව අවසන් කරනවා. මොකද දීපු උත්තරේ ගාමිණී යම් කිසි ශක්තිමත් පුරුෂයෙක් කළු ගලක් අරගෙන ගිහිල්ලා ගැඹුරු දියට අතාරිනවා. අතෑරලා ඔය යාඥා කරන අයට එන්න කියලා යාඥාවක් කළොත් ගැඹුරු දියට වැටුණු ගිලුණු කළු ගල උඩට මතු වේවා දිය මතු පිට පාවේවා ගොඩට පැමිණේවා කියලා එහෙම යාඥාවකින් ඒ දේ කරන්න පුළුවන්ද? ගාමිණී උත්තර දෙනවා බෑ බුදුහාමුදුරුවෝ. අන්න ඒ වගේ තමයි ගාමිණී යම් කිසි කෙනෙක් කාය දුස්චරිත වචී දුස්චරිත මනෝ දුස්චරිත කරනවා නම් තමන් වැරදි කරනවා නම් තමන්ව සුගතියට ගෙන යන්න කාටුවමනාව තිබුණත් කරන්න බෑ. කාටුවමනාව තිබුණත් සුගතියට ගෙන යන්න බෑ. ඊළඟට අහනවා ගාමිණී තෙල් පිරිච්ච කලයක් අරගෙන ගිහිල්ලා වතුරේ ඔබලා කලේ කඩනවා. මැටි කටුක් දියේ ගිලෙනවා තෙල් දිය මතු පිට පාවෙනවා. යාඥා කරන කට්ටිය එක්කන් ගිහිල්ලා යාඥා කරන්න මේ මතු පිට පාවෙන තෙල් ගිලේවා ගිලේවා කියලා. ඔය යාඥාවෙන් තෙල් ගිලෙයිද කියලා නෑ බුදුහාමුදුරුවෝ. අන්න ඒ වගේ තමයි ගාමිණී කාය සුචරිත වචී සුචරිත මනෝ සුචරිතයන්ට අනුගතව කටයුතු කරන කෙනා කාට වමනාව තිබුණත් දුගතිගාමි කරවන්නත් බෑ. ඒ නිසා මේ සමාජයට යාළුවන්ට හිතවතුන්ට මිතුරන්ට ඔබව සාර්ථකත්වයට ගෙනියන්නත් බෑ. ඔබව අසාර්ථක කරන්නත් බෑ. සාර්ථක වීම සඳහා උපදෙස් දෙන්න පුළුවන්. මාර්ගෝපදේශකත්වයේ සපයන්න පුළුවන්. අසාර්ථක වීමේ හේතු සාධක පෙන්වලා දෙන්න පුළුවන්. අසාර්ථක වෙනවද සාර්ථක වෙනවද කියන එක තීරණය කිරීම තමන් අතේ තියෙන කාර්යය. ඒ නිසා තමන්ගේ ජීවිතේ වගකීම තමන් අරගෙන කටයුතු කරන්න උනන්දු වීමයි කළ යුතු වෙන්නේ. ඔබ ඉපදුණු තැන ඔබේ අවසානය තීරණය කරන්නේ. ඔබේ ඉපදුණු තැනට චෝදනා කළා ඔබේ අවසානය ගැන ඔබට හිත හදාගන්න බෑ. ඔබ ගැන ඔබ තීරණ ගන්න ඕනේ. ඔබ ගැන ඔබ තීරණ ගත්තාම ඔබ ගැන ඔබ අවබෝධ කරගත්තාම ඔබේ අවසානය ඔබට තීරණය කරන්න පුළුවන්. අද දවසේ අපි වරදින් මිදෙන්නේ කොහොමද? වැරදි නොකර ඉන්නේ කොහොමද? මේ ගැන සාකච්ඡා කළේ අද දවසේ දිවියට අත්වලක් අපේ වැඩසටහන පෝෂණය කළා මහරගම ශ්‍රී වජිරඥාන ශ්‍රී ධර්මායතනයේ ආචාර්ය ජනවිජය පදනමේ ගරු උපසභාපති රාජකීය පණ්ඩිත අවසරයි පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද අපේ නායක හමුදුරුවෝ දෙපා නැමද ඔබ වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා. තවත් চিරාත් කාලයක් මේ උතුම් ශාසනික මෙහෙවරේ යෙදෙන්නට අපේ හමුදුරන්ට අපි දීර්ඝායුෂ සම්පන්නිය සාදු නැදමැද ප්‍රාර්ථනා කරනවා. අපි වැඩසටහනට නිමාව තබන්න සූදානම් වෙන්නේ. ඔබ තීරණය කරන්න ඔබ කවුද කියලා. ඔබ තීරණය කරන්න ඔබ යන මඟ මොකක්ද කියලා. ඔබ තීරණය කරන්න ඔබේ අවසානයේ කෙසේ අවසන් යුතුද කියලා. ඔබ ගැන තීරණ ගන්නා විට ඔබට ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට පුළුවන් වෙයි. හමු වෙමු යලිත් දිනක දිවියට අත්වලක් මේ සොඳුරු සංවාදයේදී. එතෙක් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.